එතකොට මේ SLFR 15 revenue from contracts with customers මේකෙන් කතා කරන්නේ අපි තව කාත් එක්ක හරි ඒක ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන් කොහොම හරි කස්ටමර් කෙනෙක් එක්ක අපි කොන්ට්‍රැක්ට් එකකට යනවා නම් ඒ කොන්ට්‍රැක්ට් එකේ අපි accounting treatment එක කොහොමද හදන්නේ accounting treatment එක හදන්න බලපාන දේවල් තමයි මේ ඔබ්ජෙක්ටිව් එකෙන් කතා කරන්නේ හරි එතකොට අපි මෙතන සාධක හතරක් දිහා බලන්න ඕනේ පළවෙනි එක nature එක ඊට පස්සේ amount එක timing එකයි uncertainty එක මේ හතර තම ඔබ්ජෙක්ටිව් එක යටතේ අපි කතා කරන්නේ nature එක කියලා කියන්නේ මම එකින් එක විස්තර කරන්නම් හරියට අහගන්න ගොඩක් එකම දේ කියන්නේ කරක හැමතිස්සෙම එකම දේ තමයි කියවෙන්නේ transaction එකේ nature එකක් කියලා කියන්නේ මේ transaction එක අපි කරන්නේ මොනව සම්බන්ධවද කියන එක ඒ කියන්නේ මේක goods providing transaction එකක් වෙන්නත් පුළුවන් service oriented වෙන්නත් පුළුවන් හරිද එතකොට මේ nature එක ගැන අපි කතා කරද්දී මේ objective ඇතුලේ nature එක කතා කරද්දී අපිට මේක ඇතුලේ කතා කරා මේ nature කියන එක ඇතුලේ කතා කරන්න තව දේවල් ටිකක් තියෙනවා ඉස්සෙල්ලාම මෙන්න මේ contract එක ඇති වෙන්න නැත්නම් අපි agreement එක කියලා ගමු කෙටියෙන් මේ agreement එකක් හරි contract එකක් හරි ඇති වෙන්න අපිට පාර්ශ්ව දෙකක් ඉන්න ඕන අනිවාර්යෙන් හරිද චුට්ටක් ඉන්න ස්ක්‍රීන් එක මාරුණා නේද ඔව්යි හරි එතකොට මේ ඇග්‍රීමන්ට් එක කතා කරලා මේ කොන්ට්‍රැක්ට් එක කතා කරද්දී අපිට අනිවාර්යෙන් පාර්ශ්ව දෙකක් ඉන්නම ඕනේ හරි එක පාර්ශවයකට ඇග්‍රීමන්ට් එකක්වත් කොන්ට්‍රැක්ට් එකක්වත් තනියෙන් ඇති කරගන්න බෑ පාර්ශ්ව දෙකක් අනිවාර්යෙන් ඉන්න ඕනේ එතකොට මේ පාර්ශ්ව දෙකෙන් එක පාර්ශවයක් ඇවිල්ලා කොන්ට්‍රැක්ට් එක ඔෆර් කරන පාර්ශවයේ අනිත් පාර්ශවය ඇවිල්ලා ඒ පාර්ශවයට පුළුවන් වෙන්න ඕනේ අර කලින් ඔෆර් කරපු කොන්ට්‍රැක්ට් එක ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ එක පාර්ශවයක් කොන්ට්‍රැක්ට් එක ඔෆර් කරනවා අනිත් පාර්ශවය කොන්ට්‍රැක්ට් එක ඇක්සෙප්ට් කරනවා. ඔය පාර්ශව දෙක තමයි මේ කොන්ට්‍රැක්ට් එකක් ඇතුලේ ඉන්න ප්‍රධාන පාර්ශව දෙක. එතකොට මේ පාර්ශව දෙකම අපි කතා කරනවා මේ දෙගොල්ලන්ටම ලීගල් එක්සිස්ටන්ස් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ නෛතිකමය පැවැත්මක් තියෙනවා කියලා මේ පාර්ශව දෙකන වෙන වෙනම. කොයිම වෙලාවකත් එක්කෙනෙක් නෙමෙයි මේක ප්‍රයිවට් කම්පැනි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඕගනයිසේෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩිවිඩුවල් පර්සන් කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි දෙන්නටම වෙන වෙනම ලීගල් එක්සිස්ටන්ස් එකක් තියෙන්න ඕනේ. එතකොට එක්කෙනෙක් ඔෆර් කරන්න ඕනේ අනිත් එක්කෙනා ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඕක තමයි පාර්ශව දෙක. දෙවෙනි එක ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එක කියලා කියන්නේ ඒ කියන්නේ අපි ඇග්‍රීමන්ට් එකට කෙටියෙන්ම කියන්න පුළුවන් අපි කතා කරන්නේ ස්ටෑන්ඩඩ් එකෙන් කොන්ට්‍රැක්ට් එකක් ගැනනේ. කොන්ට්‍රැක්ට් එකයි ඇග්‍රීමන්ට් එක කියන්නේ දෙකක්. අපි කොන්ට්‍රැක්ට් එකකට එන්න කලින් අවදී ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකකට කොන්ට්‍රැක්ට් එකක් කියන තැනට යන්න කලින් තමයි අපි ඇග්‍රීමන්ට් එකක් ඇති කරගන්නේ. ඒ කියන්නේ නිකන් තේරෙන විදිහට ඉවත් එහෙම මේ කොන්ට්‍රැක්ට් කියන එකේ අර පළවෙනි අවදී වගේ ඇග්‍රීමන්ට් එකක් කියන එක. ඒ කියන්නේ මුලින්ම අපි ඇති කරගන්න ඇග්‍රීමන්ට් එක. ඒ කියන්නේ මම අර මේ පාටිස් දෙකක් ඉන්නවා කියන තැනදී කතා කරන්නේ එක පාටි එකක් ඔෆර් එක ඔෆර් කරනවා අනිත් එක අනිත් කෙනා ඒක ඇක්සෙප්ට් කරනවා කියලා. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකෙන් වෙන්නේ. අන්න ඒ ඇක්සෙප්ට් කරන වෙලාවේ අනිත් එක්කෙනා ඔෆර් කරන වෙලාවේ තමයි මේ ඇග්‍රීමන්ට් එක කියන එක අපි ඇති කරගන්නේ. හරිද? ඊට පස්සේ තමයි මේක කොන්ට්‍රැක්ට් එකක ලෙවල් එකට යන්නේ. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකක් කියන එක වෙන්නේ ඇග්‍රීමන්ට් එක ඇති කරගෙන එතනින් එහාට. තේරුණාද? මම කරවලක් තියෙනවා කියන්න. හරි. ඊට පස්සේ අපිට තියෙනවා ෆ්‍රී කන්සෙන්ට් එක. ඒ කියන්නේ දැන් අපිට අපි කතා කරන්නේ පාර්ශව දෙකක් ගැන. ඔෆර් කරන පාර්ශවයයි ඇක්සෙප්ට් කරන පාර්ශවයයි. නිකන් අපි සාමාන්‍ය වෙළඳපොළක් ගත්තොත් ගැනුම් කරුවයි විකුණුම් කරුවයි වගේ. මේක කියනවා the parties must agree on the same thing in the same sense at the same time. An agreement without consent is not legally binding. Free consent කියන එකෙන් අපි කියන්නේ දැන් මේ අපි කතා කරපු පාර්ශව දෙකම එකම වෙලාවේ එකම අරමුණකට දෙන්නම කැමති වෙන්න ඕනේ.
නැත්තම් මේ ඇග්‍රීමන්ට් එක සාර්ථක වෙන්නේ නැහැ කියලා තමයි මේක. ඒ කියන්නේ සාර්ථක වෙන්නේ නැහැ වගේ දෙයක් තමයි කියන්නේ. ඉන්න දෙන්නම එක අරමුණකට එකම වෙලාවේ එකම කැමැත්තකින් තමයි මේ කොන්ට්‍රැක්ට් එකට එන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් හිතන්නකෝ AB කියලා පාර්ශ්ව දෙකක් ඉන්නවා නම් A ගේ ඉන්ටෙන්ෂන් එක වෙන එකක් B ඉන්ටෙන්ෂන් එක තව එකක් නම් ඒ දෙන්නට කවදාවත් එක කොන්ට්‍රැක්ට් එකකට වැඩ කරන්න බෑ. හරිද? ඒ නිසා ඉන්න පාර්ශ්ව දෙකේ ફોකස් එකයි ඒ දෙන්නගේ සෙන්ස් එකයි හැමතිස්සෙම එකට එකක් ගැලපෙන්න ඕනේ. එකම වෙලාවේ එකම දෙයකට තමයි දෙන්න වැඩ කරන්න ඕනේ. නැත්නම් ඒ ඇග්‍රීමන්ට් එක සක්සස් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ intention to create a legal relationship. මේකෙන් කතා කරන්නේ there should be an intention by both parties to form a legal relationship and to bind themselves legally as a result of such agreement. Thus, agreements of social or domestic nature are not contracts as the parties do not intend to have a legal relationship. ඒ කියන්නේ දැන් අපි අර කතා කරපු පාර්ශ්වයන් දෙකට කැමැත්තක් තියෙන්න ඕනේ මේ කොන්ට්‍රැක්ට් එක හරහා නීතිමය සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. legal relationship එකක්. හරිද? මෙතනදී කියන්නේ මෙන්න මේ කොටසෙන් කියන්නේ දැන් අපි social or domestic සමාජීය වශයෙන් හෝ ගෘහස්ත වශයෙන් පෞද්ගලික සම්බන්ධතා තියෙන කට්ටිය ඉන්නවනේ. එතකොට ඒගොල්ලෝ දෙන්නේ හිතන්නකෝ එහෙම දෙන්නෙක් ඇති කරගන්න රිලේෂන්ෂිප් එකක් ලීගල් රිලේෂන්ෂිප් එකට යන්න තියෙන අවස්ථාව අරකට වඩා සාපේක්ෂව අඩුයි. ඒක ඇත්තටම ඒගොල්ලෝ ලීගලිම රිලේෂන්ෂිප් එකක් ඇති කරගන්නට වඩා අර පෞද්ගලික දැනුම්කමින් තමයි කොන්ට්‍රැක්ට් එකට එන්නේ. හරිද? එතකොට කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගන්න පාර්ශ්ව දෙකටම තියෙන්න ඕනේ ලීගල් රිලේෂන්ෂිප් එකක් ගොඩනගා ගන්න අරමුණක් තියෙන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ මේවා තේරෙනව නේද? මොකක් හරි අවුලක් තියෙනවද? මම කරගෙන යන්නද? ඒ තේරෙනවා. හරි. ඊට පස්සේ contractual capacity. Making කියන්නේ the parties to the agreement must be able to enter into a valid contract. According to the act, every person is capable to entering into an agreement if he or she. ඒ කියන්නේ මේ දැන් අපි agreement එක එන දෙපාර්ශ්වය අතර හරි මෙන්න මේ දෙපාර්ශ්වයටම මෙන්න මේ කියන ලක්ෂණ තියෙන්න ඕනේ. පළවෙනි එක ඒ දෙන්නම වයසින් වැඩි කට්ටිය වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වැඩි හිටියෝ වෙන්න ඕනේ. age of majority කියන්නේ ඒක. ඊට පස්සේ sound minded කියලා කියන්නේ ඒ agreement එකට අදාළ subject එක ගැන. මොකද්ද මේ agreement එක? මොකද්ද මේකෙන් වෙන්නේ? මොනවාද මේකේ consideration එක? මොනවාද performance obligations? මේ වගේ දේවල් ගැන දෙපාර්ශ්වයටම හොඳ දැනුමක් තියෙන්න ඕනේ. හරිද? අනිත් එක ඒ දෙන්නගෙන් කාවවත් නීතියෙන් කොන්ට්‍රැක්ට් එකකට යන්න රෙස්ට්‍රික්ට් කරලා නැතුව තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට නීතියෙන් තහනම් හරි නැත්නම් සීමා හරි පනවනවා මේ කොන්ට්‍රැක්ට් වලට යන්න බැරි වෙන්න. හරිද? එතකොට ඒ වගේ රෙස්ට්‍රික්ෂන් එකක් දාපු නැති දෙන්නෙක් වෙන්නත් ඕනේ මේ කොන්ට්‍රැක්ට් එකට එන දෙන්න. වයසින් majority වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ knowledge එක හරියට තියෙන්න ඕනේ subject එක ගැන. එතකොට contract law එකකින් disqualify කරව නැති දෙන්නෙක් වෙන්නත් ඕනේ. හරිද? ඒක තමයි contractual capacity කියලා කියන්නේ අපි. මෙන්න මේ තුන. Is of the age of majority, sound mind, not qualified from contracting by any law. contract එකකට යන්න නීතියෙන් තහනම් කළ නැති කෙනෙක් වෙන්නත් ඕනේ. හරි? consideration කියලා අපි කතා කරන්නේ අපි දැන් ඇග්‍රීමන්ට් එක වෙනවනේ ඉස්සෙල්ලා. එතකොට අපි බලන්න ඕනේ මොකද්ද මේ ඇග්‍රීමන්ට් එකේ කන්සිඩරේෂන් එක කියලා. මම කෙටියෙන්ම කිව්වොත් කන්සිඩරේෂන් එක කියලා කියන්නේ ඔයා මේ ඇග්‍රීමන්ට් එකට යන්නේ එකෙන් ඔයා මොනවාද
කන්සිඩර් කරන්නේ නැත්නම් ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන දේ. ඒක කෑෂ් බෙනිෆිට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. කන්සිඩරේෂන් කියන එක ඉස්සරහට ගණන් හදද්දී තේරෙයි. කෙටියෙන් කන්සිඩරේෂන් කියලා හඳුන්වන්නේ අපි මොනවද මේ කොන්ට්‍රැක්ට් එකෙන් කන්සිඩර් කරන්න කියන එක. ඒ කියන්නේ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. හරිද? හරි. ඊට පස්සේ දැන් මම කතා කරන්නේ නේචර් එකට අදාළ දේවල් ටිකක් ගැන. amount එක රෙද්දී amount එක ගැන කතා කරද්දී අපි කතා කරන්නේ මේ transaction එකේ rupee value එක. ඒ කියන්නේ මේ transaction එක කීයකින්ද කරන්න කියන එක. transaction එකේ rupee value එක තමයි මේකෙන් amount කියලා කියන්නේ. timing කියලා අපි කතා කරන්නේ මේ transaction එක මොන වෙලාවෙදිද වෙන්නේ කියන එක. හරි? contract එකට දෙන්නෙක් එද්දී ඒකට තියෙන්න ඕනේ නිශ්චිත වෙලාවක්. මේ contract එක කොහොමද කවද්ද කොහෙද කීයකටද වෙන්නේ කියන එක. දැන් මේක ගැන අපි ගොඩක් දේවල් කතා කරා. ඊට පස්සේ amount එක කියලා කියන්නේ contract එකේ value එක. ඒකත් rupee value. ඒ කියන්නේ සල්ලි වලින් දැන් contract එකේ value එක තමයි රුපියල් මෙච්චරයි. රුපියල් මිලියනයිද රුපියල් මිලියන 2යිද එහෙම කියන්න පුළුවන් ගාන. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි contract එකකින් agree වෙනවා කියලා කාට හරි මොනවා හරි භාණ්ඩයක් දෙන්න හරි නැත්නම් සේවාවක් සපයන්න හරි. ඒ භාණ්ඩය හෝ සේවාව සපයන්න ඔයා කීයක් ගෙවන්න ඕනද කියන එක. කීයක් ගෙවන්න ඕනද කියන එක තමයි මේ amount එකෙන් කතා කරන්නේ. timing එකේදී කතා කරන්නේ මේ transaction එක මොන වෙලාවෙදිද ඇති වෙන්නේ. contract එකේ ඇති වෙන මේ transactions මොන වෙලාවෙදිද ඇති වෙන්නේ කියන එක තමයි timing එක කතා කරන්නේ. uncertainty කියලා කියන්නේ දැන් contract එකකින් අපිට හම්බෙන්න පුළුවන් revenues හරි cash flows හරි මුදල් ප්‍රවාහයන් හරි නැත්නම් ආදායම් හරි හම්බෙන්න පුළුවන්. මෙන්න මේ contract වලින් හම්බෙන මේ ආදායම් වල තියෙන අවිනිශ්චිත බව. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි කතා කරොත් දැන් අපි මේවා හැත්තරම අපිට අර ගිණුම් කරන ඉතින් අපි කතා කරනවානේ මේ තොරතුරු අසම්පූර්ණ අවිනිශ්චිත තොරතුරු කියලා. අන්න ඒ වගේ. ඒ කියන්නේ මේකේ දැන් අපි ඇති කරගන්න තියෙන contract එකක අපිට තියෙන information වල තියෙන අවිනිශ්චිත බවයි අසම්පූර්ණ බවයි හින්දා සමහර විට මෙන්න මේ අපි කතා කරන contract එකෙන් එන්න පුළුවන් cash flows වල හරි revenues වල හරි අවිනිශ්චිත බවක් තියෙන්න පුළුවන්. හරිද? ඒක තමයි uncertainty කියලා කියන්නේ අපි. ඒකට objective එක ඔච්චර. objective එක අපි කතා කරන්නේ මොකක්ද transaction එක නැත්නම් contract එකේ nature එක amount එක කියන්නේ අපේ rupee value එක timing එක ඒ කියන්නේ මොන කවද්ද මේ contract එක නැත්නම් transaction එක ඇති වෙන්නේ කියන එක uncertainty කියලා කියන්නේ මේකේ තියෙන අවිනිශ්චිතතාවය. objective එකකට කතා කරන්නේ අපි ඔය ටික විතරයි. objective එක තේරෙනවා. objective මොකක්ද ඔයගොල්ලෝ කියන කාටයි. අයියා nature එක පොඩ්ඩක් ආපහු කියලා දෙන්න පුළුවන්ද? මොකද? nature එක nature එකේ කතා කරන්නේ මේ transaction එක ඇතුලේ. ඒ කියන්නේ මේ transaction එක මොන වගේ transaction එකක්ද කියන එක. මේක දැන් transaction එක කිව්වම transaction එකක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවානේ. එක්කෝ ඒක භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්. good providing වෙන්නත් පුළුවන්, service oriented වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ nature එක ඇතුළේදී මේ nature කියන කොටසෙන් අපි කතා කරන්න ඕනේ මේ contract එකක තියෙන ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය දේවල් මේ කියන්නේ පාර්ශ්ව දෙකක් ඉන්න ඕනේ.
ඊට පස්සේ අපි කතා කරා ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙන්නම එකම වෙලාවකදී එකම සෙන්ස් එකකින් ඒ කන්ට්‍රැක්ට් එක කරන්න දෙන්නම කැමති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා ලීගල් රිලේෂන්ෂිප් එකකට යන්න ඉන්ටෙන්ෂන් එකක් දෙන්නටම තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි කතා කරා කන්ට්‍රැක්චුවල් කැපැසිටි කියලා දෙයක්. ඒ කියන්නේ කන්ට්‍රැක්ට් එකට එන පාර්ශව දෙක වයසින් මැජොරිටි වෙන්න ඕනේ. ඊට පස්සේ සවුන්ඩ් මයින්ඩඩ් වෙන්න ඕනේ දෙන්නම. ඊට පස්සේ ඒ දෙන්නට මේ ලීගලි ඩිස්කොලිෆයිඩ් වෙලා තියෙන්න බෑ දෙන්නකින් කාවත් කන්ට්‍රැක්ට් වලින්. ඒ කියන්නේ නීතියෙන් කිසිම තහනමක් කන්ට්‍රැක්ට් වලට දෙන්නකින් කාටවත් පනවලා දෙන්න බෑ. ඕක තමයි අපි කන්ට්‍රැක්චුවල් කැපැසිටි ගැන කතා කරේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරා කන්සිඩරේෂන් එක. ඒ කියන්නේ මේ කන්ට්‍රැක්ට් එකට එන එකෙන් ඒ දෙන්නට දෙන්න මොනවද මේ කන්ට්‍රැක්ට් එකෙන් කන්සිඩර් කරන්නේ නැත්නම් මොනවද රිටර්න් එක විදිහට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක කෑෂ් බෙනිෆිට් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන එතනින් එහාට ගිය දෙයක් වෙන්නත් පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරමු. කන්සිඩරේෂන් කියන එක. ඕක තමයි නේචර් එක කියලා කියන්නේ. නේචර් එක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා කියන මතක තියාගන්න. හරිද? හරිද ඒක අහපු කෙනා? හරි දැන් හරි. අපි එනවා ස්කෝප් එකට යමු. ස්ටෑන්ඩඩ් එකේ ස්කෝප් එකේ එක්සෙම්පෂන්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ මම මෙන්න මේ ABCD කියලා තියෙන දේවල් වලට ඇරෙන්න මෙන්න මේ කතා කරන දේවල් ගැන මේ SLFRS 15 වලින් කතා කරන්නේ නැහැ කියලා තමයි කියන්නේ. පළවෙනි එක ලීස් කොන්ට්‍රැක්ට්ස්. ඒ කියන්නේ කල්බදු සම්බන්ධ දේවල්. ඊට පස්සේ ඉන්ෂුරන්ස් ගැන රක්ෂණ සම්බන්ධ කොන්ට්‍රැක්ට් ගැන SLFRS 15 වලට අයිති නැහැ. ඊට පස්සේ ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැන and other contractual rights obligations. ඒ කියන්නේ අනෙකුත් මූල්‍යමය වත්කම් වකින් සම්බන්ධ දේවල් ගැන. ඒකයි ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැනයි. අන්තිම එක non monetary exchanges between entities in the same line of business. ඒ කියන්නේ මේ organizations අතර වෙන මූල්‍යමය නොවන ගනුදෙනු තියෙනවා. අන්න ඒව ගැන. දැන් මෙතනදී අපි කියනවානේ මෙන්න මේ කියන එක lease contracts, insurance, financial instruments, non monetary exchanges. මෙන්න මේ හතර SLFRS 15 යටතේ කව වෙන්නේ නැහැ. ඕකනේ කියන්නේ එක්සැම්පල් වෙනවා කියලා. හේතුව මෙන්න මේ lease contracts වලටයි, insurance වලටයි, financial instruments වලටයි වෙන වෙනම ස්ටෑන්ඩඩ් තියෙනවා දැන්. හරිද? ඒ හින්දා තමයි එතකොට දැන් හිතන්නකෝ ලීස් එකක් සම්බන්ධ කොන්ට්‍රැක්ට් එකක් කියලා. ඒකේනේ ඉන්කම් එක අඳුරගන්නේ අපි LKS 17. LKS 17 කියලා කියන්නේ ලීස් එකට තියෙන වෙනම ස්ටෑන්ඩඩ් එකක්. එතකොට ලීස් කොන්ට්‍රැක්ට් එකකට අදාළ දෙයක් මේ SLFRS 15 කියන එකේ යටතේ ඉන්කම් එකක් විතර අඳුරගන්න බෑ අපිට. ඒතර මේකට අපිට තියෙනවා වෙනම ස්ටෑන්ඩඩ් එකක්. LKS 17 තියෙනවා. ඉන්ෂුරන්ස් වලට වෙන ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට වෙනම ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා ලංකාවේ. SLFRS 9 තියෙනවා. ඒතර non monetary exchanges වලට ඒකට ස්ටෑන්ඩඩ් එකක් වෙනම නැහැ. ඒවට අපි අර non monetary items ඉඳලා ඒක SLFRS 15 යටතේ ඉන්කම් එකක් විදිහට අපි අඳුරගන්නේ නැහැ. රෙවෙනියු විදිහට අඳුරගන්නේ නැහැ. ඒතර ස්කෝප් එක කතා කරද්දී මේ ටික විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කියන හතර SLFRS 15 වලින් අයින් කරලා අනිත් කොන්ට්‍රැක්ට් ගැන තමයි අපි කතා කරන්නේ. මේ හතර නැතුව අනිත් ඕන කොන්ට්‍රැක්ට් එකක් SLFRS 15 වලින් මයින්නවා. හැබැයි මේ හතර SLFRS 15 වලට ගන්න බෑ අපිට. හරිද? කොන්ට්‍රැක්ට් එතකොට ස්කෝප් එක කතා කරන්නේ ඒක. එතකොට පළවෙනි ලර්නින් අවුට්කම් එක ඉවරයි. ස්කෝප් එකයි ඔබ්ජෙක්ටිව් එකයි අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඔබ්ජෙක්ටිව් එක කතා කරලා ස්කෝප් එකත් ඉවරයි. හරි. ඊට පස්සේ revenue recognition එක.
ස්කෝප් එකේ තවලක් නැහැ නේද කාටවත්? අනේ ඒක තේරුණා. හරි අපි මෙන්න මේක කරමු. එතකොට අපිට දැන් මේ වගේ දැන් තියෙනවානේ දැන් කතා කරන්නේ දැන් මේ කොන්ට්‍රැක්ට් එකක් දෙන්නෙක් අතර ඇති වෙන්න ඕනේ. එතකොට මේ දෙන්නටම කන්සිඩරේෂන් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ දෙන්න බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. එතකොට අපි මේ කොන්ට්‍රැක්ට් එකක් ඇති වුණාට පස්සේ මේකේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන එක එක දේවල් ඉස්සර කතා කරමු ඒවා. මේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන දේවල් අපි කරලා මේ වලින් රෙවෙනියු එකක් ගන්නවා. හරිද? මෙන්න මේ රෙවෙනියු එක අයිඩෙන්ටිෆයි කරගන්න විදිහ නැත්නම් රෙකග්නයිස් කරගන්න විදිහ තමයි මේ 5 ස්ටෙප් මොඩල් එකෙන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් අඳුරගෙන ඒකේ අපි මොනවද තියෙන්න ඕනේ performance obligations මොනවද prices මොනවද transactions වලට තියෙන්නේ ඒ කියන දේවල් අඳුරගෙන අන්තිමට අපි statements හදනකොට ඒකට දාන revenue එක recognize කරගන්න තමයි මේ මොඩල් එක තියෙන්නේ. හරිද? පළවෙනියටම අපි කියනවා identify the contract with the customer. ඒ කියන්නේ දැන් දෙපාර්ශ්වයක් ඉන්නවනේ. මෙන්න මේ දෙපාර්ශ්වය මේ දෙපාර්ශ්වය බලන්න ඕනේ මේ දෙන්න අතර ඇත්තටම කොන්ට්‍රැක්ට් එකක් කියන දෙයක් තියෙනවද කියලා. හරිද? කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් දෙන්නම එකඟ වෙලා දෙන්නම එක ඉන්ටෙන්ෂන් එකක් යටතේ එකඟ වෙච්ච කොන්ට්‍රැක්ට් එකක් තියෙනවා නම් ඒ කොන්ට්‍රැක්ට් එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දෙවෙනියට මේ පළවෙනි එක. දෙවෙනි එක performance obligation. මෙන්න මේ performance obligation කියන එකෙන් කියන්නේ දැන් කොන්ට්‍රැක්ට් එකක් යටතේ එක පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයට ලබා දෙන්න ඕන දේවල් මොනවද කියන එක. ඒ කියන්නේ අර සේවාව හරි භාණ්ඩ සැපීම හරි එක පාර්ශවයක් විසින් ඒ කොන්ට්‍රැක්ට් එක ඇතුළේ ඉන්න අනිත් පාර්ශවයට මොනවද ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන්නේ මොනවද දෙන්න තියෙන්නේ ඒගොල්ලෝ. හිතන්නකෝ දැන් AB කියලා පාර්ශව දෙකක් ඉන්නවා නම් උදාහරණයක් හරි. එතකොට A කියන පාර්ශවය කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගන්නවා B කියන එකනත් එක්ක AC එකක් විකුණන්න. AC එකක් විකුණලා අවුරුදු 2ක වොරන්ටි එකක් දෙනවා යා. after sale service එකක් දෙනවා. එතකොට දැන් මේ කොන්ට්‍රැක්ට් එක නැති කරගන්න මෙයා. එතකොට මෙයා AC B කියන පුද්ගලයා AC එක ගන්න A කියන කම්පැනියට ගාණක් ගෙවන්න ඕනේ. ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එකක් ගෙවන්න ඕනේ. එතකොට අන්න එතනදී A කියන පුද්ගලයා ඒ කම්පැනි එක බැඳෙන්න ඕනේ B කියන එක්කෙනාට AC එක විකුණන්නයි. ඊට පස්සේ විකුණුවාට පස්සේ අවුරුදු 2ක් යනකම් after sale service එක සපයන්නයි. ඒතර ඔය දෙක තමයි A කියන එක්කෙනාගේ performance obligation දෙක. ඒ කියන්නේ මොනවද කොන්ට්‍රැක්ට් එකෙන් එකඟ වෙන්නේ එක පාර්ශවයක් විසින් අනිත් පාර්ශවයට කරන්න. හරිද? ඔය තමයි performance obligation කියන්නේ. ඊට පස්සේ determine the transaction price. ඒ කියන්නේ අර මම උඩදී කතා කරානේ මේ amount එක කියලා දෙයක්. අන්න ඒක තමයි මේ transaction price එක කියලා කියන්නේ. ඒ කියන්නේ transaction එක වෙන price. ඒ කියන්නේ AC එක ගන්න B කියන එක්කෙනා A කියන එක්කෙනාට කීයක් දෙනවද කියන එක තමයි transaction price කියලා කියන්නේ. ඊට පස්සේ allocate the transaction price. මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. allocate කරනවා කියන්නේ දැන් අපිට performance obligation කියලා දෙයක් කතා කරානේ. එතකොට දැන් මෙතන performance obligation කතා කරද්දී ඒ එකම contract එක ඇතුලේ performance obligation කිහිපයක් තියෙන්න පුළුවන්. එකක්ම කියලා නැහැ. එකක් තියෙනවත් තියෙනවා. හැබැයි performance obligation දෙකක් තුනක් හරි ඊට වැඩි ගාණක් හරි තියෙන contract තියෙන්න පුළුවන්. එතකොට දැන් අපි transaction price එක determine කරද්දී හරි transaction price එක අපි determine කරනකොට AC එකට මෙච්චරක් වෙනම ගන්න එහෙම නැත්නම් after sale service වලට මෙච්චරක් වෙනම ගන්නෙ නැහැ. ඒතර ඔක්කොම එකපාරට තමයි සල්ලි ගන්න. හරිද? එතකොට දැන් performance obligation දෙකක් තියෙනවානේ. හිතන්නකෝ AC එකටයි warranty කරයි ලක්ෂ 2ක් ගත්තා කියලා කම්පැනි. එතකොට මේ ලක්ෂ 2කින් කීයක් AC එකට අයිතිද කීයක් warranty නැත්නම් after sale service එකට අයිතිද කියලා වෙන වෙනම performance obligation වලට අර transaction price එක allocate කරන එක තමයි හතරවෙනි එකකින් කතා කරන්නේ. හරිද? පස්වෙනි එකකින් කතා කරන්නේ දැන් මෙන්න මේ performance obligation අපි
දෙකක් කතා කරන උදාහරණයක් AC එක විකුණන එකයි after sale service එකයි. එතකොට දැන් අපි AC එක විකුණලා අවුරුදු දෙකක after service එක සම්පූර්ණයෙන්ම fill කරාට පස්සේ අපි අන්න ඒ අර ගත්ත ගාන revenue එකක් විදිහට recognize කරගන්න ඕනේ. මෙතනදී විශේෂ දේ තමයි මෙතන තියෙන performance obligations are satisfied කියලා. ඒ කියන්නේ performance obligation 100%ක් complete කරන්නේ නැතුව revenue එකක් විදිහට recognize කරන්න බෑ කම්පැනි එකට. හරිද? revenue එකක් විදිහට contract එකකින් එන යම්කිසි මුදලක් revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. එයා contract එකකින් බැඳෙන performance obligation හැම එකක්ම 100%ක් සම්පූර්ණ කරොත් විතරයි. නැත්තම් මග නවත්තලා අර ගාන revenue එකක් විදිහට පොත්වල පෙන්වන්න බෑ. අනිවාර්යෙන්ම මේ මෙතන එකඟ වෙන performance obligation හැම එකක්ම 100%ක් නැත්නම් සම්පූර්ණයෙන්ම perform කරොත් විතරයි revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අපි අර කතා කරපු AC එකේ උදාහරණයක් ගමුකෝ. එතකොට AC එකක් විකුණලා අවුරුද්දයි නම් අවුරුදු දෙකක් අපි එකඟ වෙනවානේ. මෙතනදී දෙවෙනි එකේදී අපි එකඟ වෙනවා අවුරුදු දෙකක් after sale service අපේ. එතකොට අවුරුද්දක් නම් ඉවර. ඒ කියන්නේ AC එක විකුණලා අවුරුද්දක් ගිහිල්ලා නම් අර AC එකේ මේ after sale service වලට ගත්ත සම්පූර්ණ ගාන revenue එකක් විදිහට recognize කරන්න බෑ. අවුරුද්දයි සමසපේලා තියෙන්නේ. දෙවෙනි අවුරුද්ද නැහැ. එතකොට අපිට ගන්න පුළුවන් මේ අවුරුද්ද දෙකේ එක අවුරුද්දක ගාන විතර revenue එක විදිහට ගන්න පුළුවන්. ඉතුරු අවුරුද්ද අපිට ගන්න ඊළඟ අවුරුද්දේදී. හරිද? මොකද ඒක 100%ක් තාම perform කරේ නැහැ කම්පැනි එක. perform කරාම පස්සේ තමයි ඒක සම්පූර්ණ ගාන revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන් වෙන්නේ. හරිද? මෙන්න මේ 5 step model එක තමයි මොකක් හරි case එකක් දුන්නාට පස්සේ ඔයා මේ ඒ කියන්නේ case එක මෙන්න මේ step පහට කඩන්න ඕනේ. ඉස්සෙල්ලා ඔයා මොකද්ද contract එකේ identify කරගන්න ඕනේ. ඊට පස්සේ performance obligation මොනවද? ඊට පස්සේ transaction price එක මොකද්ද? allocate කරන්න කොහොමද? revenue එක recognize කරගන්නේ කොහොමද? හරිද? ඔන්න ඔක තමයි ඔයාට මේක මේ identify කරගන්න පුළුවන් 5 step model එක. හරිද? මේකෙන් අපි ගානක් හදන්න ඉවරත් වෙයි. හරි. මේක දෙමුකෝ. හරි ප්‍රශ්න දිනවද කාටද? ප්‍රශ්න නැහැ නේද? හරි. අපි මෙන්න මේකට යන contract එකට. හරි. එතකොට ඔයා දැන් අර පළවෙනි එක ගැන කතා කරන්නේ. මෙන්න මේ 5 step model එකේ අපි කතා කරපු පළවෙනි එක. මොකද්ද මේ contract එකක් කියන එක ඉස්සරහ අඳුර ගන්නවා. හරි. An agreement between two or more parties that creates enforceable rights and obligations. මෙතන පාර්ශව දෙකක් හෝ කිහිපයක් අතර අපි කියනවා ඇති කරගන්න agreement එකක් මේක enforceable rights and obligations තියෙනවා. මෙන්න මේ enforceable කියන එක අදගන්න. මොකද්ද මේ enforceable කියන්නේ? මේ කියන්නේ enforceable එකේදී කියන්නේ මේ අපිට මොකක් හරි අපේ contract එකක් තියෙනවා ඒක අපිට legally bound කරන්න පුළුවන් නම් ඒ contract එක ඒක තමයි අපි enforceable rights and obligations කියලා කියන්නේ. ඒ කියන්නේ මේක enforce කරන්න පුළුවන් වෙනවා. හරිද? එතකොට an entity shall account for a contract only when all the following criteria මෙන්න මේ criteria පහ මෙන්න මේ දැන් කතා කරන criteria පහම සම්පූර්ණ වුණොත් විතරයි කම්පැනි එකකට ඒක contract එකක් විදිහට අඳුර ගන්න පුළුවන්. හරි? පළවෙනි එක the parties to the contract have approved the contract and are committed to the perform their respective obligations. ඒ කියන්නේ දැන් අපිට ඉන්න parties දෙක ඒගොල්ලෝ approve කරන්න අනුමත කරන්න ඕනේ ඒ දෙගොල්ලෝ අතර ඒගොල්ලෝ contract එකට committed වුණා සහ ඒගොල්ලෝ
ඒගොල්ලොන්ට හම්බෙච්ච. දැන් ඒගොල්ලෝ ඒ කොන්ට්‍රැක්ට් එක ඇතුලෙන් සම්පූර්ණ කරන්න තියෙන performance obligations ටික ඒගොල්ලෝ perform කරනවා කියලා ඒ දෙන්නම එකඟතාවයකට එන්න ඕන ඉස්සලම තමන් අතර තමන් මෙන්න මේ විදිහට ඇග්‍රීමන්ට් එකකට ආවා කියලා. ඉස්සෙල්ලා ඒ දෙන්න පිළිගන්න ඕනේ ඔක්කොම හරි. ඒ කියන්නේ අර මම මුලින්ම කතා කරපු ඔෆර් එක දෙන පාර්ශවයයි ඔෆර් එක ඇක්සෙප්ට් කරන පාර්ශවයයි ඉස්සෙල්ලා ඒ දෙන්න අඳුර ගන්න ඕනේ මොකද්ද මේ කොන්ට්‍රැක්ට් එක කියලා. කොන්ට්‍රැක්ට් එක මොකද්ද? මොනවාද ඒගොල්ලන්ට තියෙන respective obligations කියලා. හරිද? දෙවෙනි එක the entity can identify each party's rights regarding the goods or services to be transferred. ඒ කියන්නේ දැන් අපි මෙන්න මේ කොන්ට්‍රැක්ට් එකක් ඇති කරගෙන මොකක් හරි මම කියවනේ මේ නේචර් එක මේක ඇවිල්ලා එක්ක සර්විස් ඔරියන්ටඩ් එකක් වෙන්න ඕනේ එහෙම නැත්නම් goods receiving වෙන්න ඕනේ. ඒතකොට මෙන්න මේ අපි අතරමැද්දේ හුවමාරු වෙන දේ තියෙනවානේ භාණ්ඩයක් හෝ සේවාවක්. එතකොට අන්න ඒ අතරමැද්දේ හුවමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒක good එකක් හරි සර්විස් එකක් හරි අතරමැද හුවමාරු වෙන ඒක ඒ හුවමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒ පාර්ශ්වයන් දෙකට තියෙන අයිතිය මොකක්ද කියන එක අඳුර ගන්නවා. හරිද? ඒ දෙවෙනි එක. පළවෙනි එක ඇවිල්ලා ඉස්සෙල්ලා ඒ දෙන්න කමිටඩ් වෙන්න ඕනේ. ඒ දෙන්න අතර මෙන්න මේ විදිහට ඇග්‍රීමන්ට් එකක් ඒ දෙන්න අප්‍රූව් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි ඊට පස්සේ තමයි ඒ දෙන්න ඒ හෝමාරු වෙන දේ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට තියෙන වගකීම් මොනවද? ඒගොල්ලන්ගේ ඔබ්ලිගේෂන්ස් මොනවද කියලා ඒගොල්ලෝ තහවුරු කරගන්න ඕනේ. හරි? තුන්වෙනියට the entity can identify the payment terms for the goods or service to be transferred. ඒ කියන්නේ අපි agreement එකකින් එහෙම නැත්නම් contract එකකින් transfer කරන්න ඉන්න good එකට හරි service එකට හරි අදාළ payment එක නැත්නම් අර cash flows ටික කොහොමද හුවමාරු වෙන්නේ කියලා ඒගොල්ලන්ට idea එකක් තියෙන්න ඕනේ. මොනවාද payment terms එක එකපාර ගෙවනවද එහෙම නැත්නම් වාරික වශයෙන් ගෙවනවද මොකක් හරි එකක් මේ payment terms කොහොමද වෙන්නේ කියන එක ගැන ඒගොල්ලෝ identify කරගන්න ඕනේ contract එකකට යන්න කලින්. ඊට පස්සේ හතරවෙනි එක the contract has commercial substance. commercial substance කියන පොඩක් තියන්න මම අන්තිමට කතා කරන්න. හරි. අන්තිම එක it is probable that the entity will collect the consideration to which it will be entitled upon the performance of obligation. ඒ කියන්නේ මේ performance obligations fulfill වුණාට පස්සේ මේගොල්ලන්ට මෙන්න මේ cash flows එකතු කරගන්න probability එකක් තියෙනවා කියන එක තමයි probability එකක් තියෙන්න ඕන කියලා තමයි මේ කියන්නේ. මෙන්න මේ D එකේ කතා කරමු commercial substance කියන එක. commercial substance එක කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේ ඇග්‍රීමන්ට් එකක් නේ අපි කතා කරන්නේ කොන්ට්‍රැක්ට් එකක් ගැන. ඇග්‍රීමන්ට් එකක් ඉස්සෙල්ලා පටන් ගත්තා. ඊට පස්සේ කොන්ට්‍රැක්ට් එකක් වුණේ. දැන් මේ කොන්ට්‍රැක්ට් එකෙන් ඔයාගේ කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝස් වල චේන්ජ් එකක් වෙනවා නම් එහෙම වෙනවා නම් අපි ඒකට කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ දැන් මේ කොන්ට්‍රැක්ට් එකේ මොකක් හරි ට්‍රාන්සැක්ෂන් දැන් වෙන්නේ. අපි මොකක් හරි ට්‍රාන්සැක්ෂන් නැත්නම් මේ කොන්ට්‍රැක්ට් එකෙන් කරන්නේ. එක්කෝ භාණ්ඩයක් විකුණන එක නැත්නම් සේවාවක් සපයන එක මොකක් හරි ට්‍රාන්සැක්ෂන් එක තමයි කරන්නේ. ඒතකොට මේ ට්‍රාන්සැක්ෂන් එක කරනකොට ඔයාගේ කම්පැනි එකේ හරි පුද්ගලිකව හරි මේ ට්‍රාන්සැක්ෂන් එක නිසා ඔයාගේ කෑෂ් ෆ්ලෝස් වල වෙනසක් වෙනවා නම් අපි ඒකට කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ මේක අර මේකදී වෙන්නේ අනිවාර්යෙන් මොනිටරි දෙයක් නේ. ඒ කියන්නේ ඔයා භාණ්ඩයක් වික්කහව ඒවා සේවාවක් සපයනවා ඔයාට අනිවාර්යෙන් වාගේ කෑෂ් ෆ්ලෝ එකක් ඇති වෙනවනේ ඔයාට. කම්පැනි එක ඉදිරිය ගන්නකො. අර කම්පැනි එකේ AC එක වික්කම කස්ටමර් යාට සල්ලි දෙනවනේ AC එකට ගන්න. AC එකට අදාළ. එතකොට AC එකට අදාළ සල්ලි දුන්නාට පස්සේ එයාගේ කෑෂ් ෆ්ලෝ පැටර්න් එක වෙනස් වෙනවනේ කම්පැනි එකේ AC එක විකුණු වෙන්න. අන්න ඒකට තමයි අපි කියන්නේ කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. ඒ කියන්නේ මේ කොන්ට්‍රැක්ට් එකේ හින්දා ඔයාගේ කෑෂ් ෆ්ලෝස් වල මොකක් හරි චේන්ජ් එකක් වෙන්න ඕනේ. එහෙම වෙනවා නම් අපි කියනවා කමර්ෂල් සබ්ස්ටන්ස් එකක් කියලා. හරිද? ඒක තේරුණාද? තේරුණාද කවුරු ඉන්නවද? අයි ඒක පොඩක් අය පැහැදිලි කරන්න පුළුවන්ද? කමර්ෂල් සබ්ස්ටන්ස් එකද? ඔව් අයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මොකක් හරි ඉවෙන්ට් එකක්. අපි කතා කරන්නේ මේ කොන්ට්‍රැක්ට් එක ගැන. මේ කොන්ට්‍රැක්ට් එක ඇතුලේ අපි එකග වෙනවා දෙන්නට දෙන්න මොකක් හරි භාණ්ඩයක් විකුණන්න හරි සේවාවක් සපයන්න හරි කියලා.
එතකොට ඒ එකඟ වුණාම දැන් හිතන්න දැන් ඒ කොන්ට්‍රැක්ට් එක හරි. දැන් මොකක් හරි දෙයකට එකඟ වෙලා මොකක් හරි විකුණන්න කියනකොට AC එකක් විකුණන්න කියලා කියන්නකො. දැන් මේ AC එකක් විකුණන්න දෙන්නම එකඟ වෙලා කොහොම හරි දැන් මේක මේ performance obligation එකට දැන් AC එක විකුණනවා කියන එක. දැන් මේක සම්පූර්ණ කරා. දැන් කම්පැනි එකේ AC එක විකුණලා ඒ වෙනුවට යම්කිසි AC එකේ සල්ලි ගන්න කස්ටමර් දෙනවා කම්පැනිට. හරිද? එතකොට ඒ AC එක විකුණපු ඉවෙන්ට් එකේ හින්දා අපි ට්‍රාන්සැක්ෂන් එකක් කියලා ගමු. ඒ ට්‍රාන්සැක්ෂන් එකේ හින්දා අර කම්පැනි එකේ කෑෂ් ෆ්ලෝ එක වෙනස් වුණානේ. දැන් AC එක විකුණපු හින්දානේ AC එකේ සල්ලි ලාච්චුවට ආවේ. ඒකේ. එතකොට ඒ AC එක විකුණපු ට්‍රාන්සැක්ෂන් එක නේද හරි අපි ඉවෙන්ට් එකක් කියලා කිව්වත් කමක් නැහැ. ඉවෙන්ට් එකේ හින්දා කෑෂ් ෆ්ලෝ එකේ මොකක් හරි එන්ටිටි එකේ තියෙන කෑෂ් ෆ්ලෝස් වල නැත්තම් කෑෂ් වල මොකක් හරි වෙනසක් වෙනවා නම් අපි ඒකට කියනවා commercial substance එකක් කියලා. එතකොට මේක කතා කරන්නේ මොකද්ද? The contract has commercial substance. ඒ කියන්නේ අපි මොකක් හරි agreement එකක් නැත්තම් contract එකක් ඒක contract එකක් කියලා පිළිගන්න නම් අපි මේ කතා කරන්නේ ඒවා කියන්නේ මෙතන මේ what is a contract කියලා අපි කතා කරන්නේ මෙන්න මේ පහ තියෙන්න ඕනේ contract එකක් කියලා අඳුරගන්න. ඕක ගැන කතා කරන්නේ. හරි. එතකොට the contract has a commercial substance කියලා කියන්නේ මේ contract එක නිසා අපේ තියෙන cash flows වල මොකක් හරි වෙනසක් වෙනවා නම් විතරයි ඒක contract එක කියලා අපි අඳුරගන්නේ. මේ contract එක හින්දා cash flow එකක් වෙනස් වෙන්නේ නැත්නම් company එකේ අපිට ඒකට commercial substance එකක් කියලා කියන්න බෑ. ඒක contract එකක් විතර අඳුරගන්න බෑ ඒක. commercial substance එකක් තියෙනවා නම් විතරයි contract එකක් විතර අඳුරගන්න පුළුවන්. ඒ කියන්නේ cash flow වල වෙනසක් තියෙනවා නම් විතරයි. හරිද? හරි. ඊට පස්සේ contract හරි contract එක identify කරගන්න ඉතින් මෙතන කියන වෙන contract with the customer does not meet the above criteria and an entity receives consideration from the customer, the entity shall recognize the consideration received as revenue only when either of the following event has occurred. මේකෙන් කතා කරන්නේ මෙහෙමයි. දැන් අපි මෙතන කතා කරන්නේ මේ contract එකක් විදිහට අඳුර ගන්න meet වෙන්න ඕනේ criteria පහක්. මෙන්න මේ පහෙන් මොකක් හරි එකක් සම්පූර්ණ වෙන්නේ නැත්තම් හරිද? මොකක් හරි සම්පූර්ණ වෙන්නේ නැත්තම් අපිට හිතන්න දැන් consideration එක receive කරනවා කියලා කියන්නේ දැන් අපි කතා කරන consideration එක කියලා කියන්නේ මේ contract එකට එන පාර්ශවයේ බලාපොරොත්තු වෙන දේ කියලා. ඒක cash or non cash වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන return එක. හරිද? දැන් මෙතන තියෙනවා මේකෙන් කියන්නේ දැන් මෙන්න මේ පල්ලෙහා තියෙන event දෙකෙන් event දෙක මොකද්ද? පළවෙනි එක the entity has no remaining obligations and consideration received is non refundable. ඒ කියන්නේ දැන් company එකේ තව දුරටත් performance obligation නැත්තම් ඒ කියන්නේ හිතන්නකෝ performance obligation මොකුත් ඉතුරු වෙලා නැහැ කියලා ඔක්කොම ඉවරයි කියන්නකෝ. හරිද? නැත්තම් performance obligation නැහැ කියලා ගත්තොත්. හරි? entity එකට perform කරන්න මොකුත් ඒගොල්ලන්ට වගකීම් මොකුත් නැහැ කියලා ගත්තොත් contract එක ඇතුලේ එතකොට ඒගොල්ලෝගේ customer consideration එකක් ඉදිරිපත් කරොත් ඒක non refundable කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට remaining obligations නැත්තම් ඒගොල්ලන්ට එන consideration එක refund කරන්න බෑ ඒගොල්ලන්ට. දෙවෙනි එක the contract has been terminated and the consideration received is non refundable. ඒ කියන්නේ දැන් හිතන්න මෙන්න මේ contract එක මැදදී terminate කරා කියලා. මෙන්න මේ contract එක අපි terminate කරලා දානවා. terminate කරනවා කියන්නේ මේක අවලංගු කරා කියලා කියන්නකො. එතකොට එහෙම අවලංගු කරා නම් contract එකක් අන්න ඒ වගේ වෙලාවකදී මේ consideration එක කියලා කියන්නේ බලාපොරොත්තු වෙන දේ return එක. ඉන්නේ return එක refund කරන්නේ නැහැ. මොකද ඉතින් එතනින් එහාට දැන් අපි contract එක terminate කරාට පස්සේ එතනින් එහාට ඒ contract එක නීතිමය විදිහට බලංගු නැහැනේ. එතකොට terminate කරාට පස්සේ consideration එකක් ආවා කියලා ඒක ඒගොල්ලන්ට refund කරන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ terminate වෙන විදිහ තියෙනවා කිහිපයක්. contract එකක් terminate කරන විදිහ. ස්ක්‍රීන් එක පේනවනේ කොහොමද?
ඔය ඔව් අයියේ. කොන්ට්‍රැක්ට් එකක් ටර්මිනේට් කරන්න නැත්නම් අවලංගු කරන්න හේතු වෙන්න පුළුවන් හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක මෙන්න මේ ටික නිකන් තියරි මම කියලා දෙන්නම් සිංහලෙන් මතක තියාගන්න. හරි. impossibility of performance. ඒ කියන්නේ දැන් අපිට තියෙන performance obligation contract එකක් ඇතුලේ. එතකොට මෙන්න මේ performance obligation එක fulfill කරන එක කරන්න බැරි දෙයක්. ඒ කියන්නේ ඒ performance ඒ කියන්නේ ඒ obligation එක fulfill කරන්න යම්කිසි පාර්ශවයකට හැකියාවක් නැත්තම් ඒ කියන්නේ ඒකට possibility එකක් නැත්තම් භාව්‍යතාවයක් නැත්තම් ඒ obligation එක fulfill කරන්න අන්න ඒ වගේ වෙලාවකදී අපිට පුළුවන් contract එක terminate කරලා දාන්න. හරිද? මෙතන උදාහරණයක් විතර දීලා තියෙනවා when someone has agreed to paint a house but the house burned down before it could be painted. ඒ කියන්නේ දැන් එක්කෙනෙක් එකඟ වෙලා තියෙනවා ගේකට තීන්ත ගන්න කලින් ගේ ගිනි ගත්තා කියලා කියනවා. ඒතකොට ගිනි ගත්ත එකට තීන්ත ගන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ වෙලාවක ඒතකොට මෙතන possibility එකක් නැහැ මේ performance obligation කියන දේ fulfill කරන්න. මොකද්ද performance obligation එක? ගෙදරට තීන්ත ගන්න එක. ඒතකොට දැන් ගෙදරට මොකද්ද උනේ? ගේ ගිනි ගත්තලු. එතකොට මෙන්න මේ performance obligation එක එතනින් එහාට fulfill කරන්න possibility එකක් නැහැ නේ. ගිනි ගත්ත ගෙදරට තීන්ත ගන්න වැඩක් නැහැ. අන්න ඒ වගේ වෙලාවකට මේගොල්ලන්ට පුළුවන් මේ අපේ ඒගොල්ලෝ ඒ දෙන්න ඇති කරගත්ත contract එක terminate කරන්න. හේතුව impossibility of performance එක obligation එක fulfill කරන්න possibility එකක් නැති හින්දා. දෙවෙනි එක fraud එකක් හරි misrepresentation එකක් හරි mistake එකක් හරි. ඒ කියන්නේ අර අපි සිංහලෙන් කියන්නේ මේ ඇත්ත වසන් කරනවා කියලා. ඒ කියන්නේ contract එකකට එද්දී මේ බොරු කරුණු හරි නැත්තම් mistakenly හරි ඕමනාවෙන් හරි අපි ඇත්ත දෙයක් නැතු ඒ කියන්නේ නැත දෙයක් ප්‍රකාශ කරන්න නැතුව contract එකට ආවා. හරි? එතකොට පස්සේ කාලෙක ඒක එළි වුණොත් එහෙම එතකොට ඒගොල්ලන්ට පුළුවන් contract එක terminate කරලා දාන්න. අන්න ඒ වගේ දෙයක්. එතකොට මෙතන තුනක් තියෙනවා. fraud, misrepresentation or mistake. මෙන්න මේ තුනෙන් එකක් හරි වුණොත් contract එක terminate කරන්න පුළුවන්. illegality කියලා කියන්නේ contract එක නීතිමය නැත්තම් ඒ කියන්නේ නීතියෙන් එහා නම් contract එකට අයිති දේවල් තියෙන්නේ. ඒ කියන්නේ මොකද නීති විරෝධී දේවල් සම්බන්ධයෙන් අන්න ඒ වගේ. හරි? අන්න ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් contract එකේ මැදදී ඒ වගේ දෙයක් වුණොත් එහෙම contract එක terminate කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන තව තියෙනවා contract එකක් කොහොමද terminate කරන්න කියලා. ඒතර ඒ ටික කියව ගන්න. හරි? මම හතරක් දැන් තුනක් පැහැදිලි කරා. මේවා ස්ලයිඩ් වල මෙතන එක්ස්ට්‍රා නෝට් එකේ දීලා තියෙනවා. හරි. අපි දැන් මේ කතා කරා. contract එක කතා ගන්න contract එකක් වෙන්න නම් මෙන්න මේ පහ තියෙන්න ඕනේ. ඒතර අපි කතා කරා මෙතන ඊට උඩින් revenue එක recognize කරන්න තියෙන 5 step model එක. හරි? දැන් මේකෙන් ගාණක් තියෙනවා අපි ඒක හදලා යමු. ඒක නැත්නම් අමතක වෙන්නේ නැහැ. හරි. මෙන්න මේ ගාණ හදන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ case එකක් දෙනවා. case study එකක් තමයි දෙන්නේ. හරි? එතකොට මෙන්න මේක මෙන්න මේකට මේ 5 step model එක apply කරන්න කියලා තියෙනවා. apply කළා මේගොල්ලන්ගේ asset කියන company එකේ revenue එක estimate කරන්න කියලා තියෙනවා. හරිද? එතකොට ඉස්සර මේ case එක බලන්න ඕනේ. මේ case එක බලලා අර අපි කතා කරන්නේ 5 step model එක. අන්නේ 5 step model එකේ තිබ්බ step පහට මෙන්න මේ case එක කඩන්න තියෙනවා. මේක කියනවා on 1st January 2018, Asset company entered into an agreement with a customer to sell an air conditioner along with the maintenance service for 2 years. Asset company delivers the air conditioner and the legal ownership of the equipment to the customer at the inception. The customer agreed to pay 120,000 for both air conditioner and maintenance services. If sold separately, the selling price of the air conditioner is 100,000 and the selling price of the maintenance service is 50,000. හරි. මේක කියන්නේ මෙහෙමයි.
ඉසෙට් කියන කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහනවලු AC එක එයා කන්ඩිෂන් එකක් විකුණලා මේන්ටෙනන්ස් සර්විස් අවුරුදු දෙකක් දෙන්න ඇග්‍රීමන්ට් එකකට එනවා. එතකොට ඊට පස්සේ කියනවා ඉසෙට් කම්පැනි delivers the air condition and the legal ownership of the equipment to the customer at the inception. ඒ කියන්නේ ඉසෙට් කියන කම්පැනි එක කස්ටමර්ට මෙන්න මේ AC එක ඩිලිවර් කරලා ඒ ඩිලිවර් කරන වෙලාවේ ඒ කියන්නේ ඩිලිවර් ඉන්සෙප්ෂන් එකේදී කියලා කියන්නේ ඒ ගැනුම් කරේ විකුණුම් කරේ හම්බෙන වෙලාවේ. හරි. ඒ දෙන්න මේක ඩිලිවර් කරන වෙලාවේ AC එකේ ලීගල් ඕනර්ෂිප් එක කස්ටමර්ට දෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා the customer agreed to pay 120,000. එතකොට මෙන්න මේ 1,20,000ක් දෙන්න agree වෙනවා කියලා කියනවානේ. මෙන්න මේ 1,20,000 දෙන්න agree වෙන්නේ AC එකටයි maintenance service එකටයි දෙකටම තමයි මේ 1,20,000 දෙන්නේ. හරිද? හරි. එතකොට මේක කියනවා if sold separately. ඒ කියන්නේ දැන් AC එකයි maintenance service එකයි දෙක වෙන වෙනම වික්කොත් AC එකට යනවලු ලක්ෂයක් AC එකට ලක්ෂයක් ගන්නවලු maintenance වලට 50,000ක් ගන්නවා. හැබැයි දැන් මේ දෙකම එකපාර දෙන හින්දා මේ දෙන්නට 1,50,000ට දීලා තියෙනවා. 1,20,000කට දීලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන තියන්නේ මේ දෙක වෙන වෙනම වික්කොත් එතකොට මෙතනදී AC එකට ලක්ෂයයි මේන්ටනන්ස් වලට 50,000යි. එතකොට මේ දෙක අපිට දෙන්නේ ඒ කියන්නේ වෙන වෙනම වික්කොත්. හරිද? එතකොට මෙන්න මේ දෙකට අපි කියනවා stand alone selling price කියලා. හරිද? stand alone selling price කියලා තමයි මෙන්න මේ දෙක තමයි අපි එහෙම කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ දෙක ඒ කියන්නේ AC එකයි maintenance එකයි වෙන වෙනම වික්කොත් වෙනද පොලේ අපි මේ දෙක වෙන වෙනම කීයට විකුණන්නේ කියන්නේ. හරි. ඔන්න ඔක තමයි කේස් එක. දැන් මේක කඩන්න තියෙනවා අර අපේ 5 step model එකට. හරිද? පළවෙනි step එක මොකක්ද අපි කතා කරමු. පළවෙනි step එක ඇවිල්ලා contract එකක් තියෙනවා කියලා identify කරගන්න ඕනේ. මොකක්ද මේකේ contract contract එක ඇවිල්ලා ඉසෙට් කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක ඇග්‍රීමන්ට් එකකට එනවා එයා කන්ඩිෂන් එකයි අවුරුදු දෙකක මේන්ටෙනන්ස් සර්විස් එකයි දෙන්න. මෙන්න මේක තමයි contract. contract එක මේක දීලා තියෙනවා. හරිද? 2018 ජනවාරි 1. ඒක තමයි contract එක. දෙවෙනි එක මොකද්ද? අපි කතා කරා performance obligation identify කරගන්න එක. එතකොට මේකේ performance obligation දෙකක් තියෙනවා අපිට. මොනවාද performance obligation? එයා කන්ඩිෂන් එක සෙල් කරන එකයි අවුරුදු දෙකක මේන්ටෙනන්ස් සර්විස් එක දෙන එකයි. ඒතර performance obligation දෙකයි. තුන්වෙනි එක අපි කතා කරා තුන්වෙනි එක price එක නේ කිව්වේ. transaction price එක. මෙතනදී දැන් අපිට price දෙකක් තියෙනවා. හරිද? මේක ඇවිල්ලා customer ගෙවන ගාන මේක ඇවිල්ලා stand alone selling price දෙක එකතු කරලා. මෙතන transaction price එක කියලා කියන්නේ customer company එකට ගෙවන ගාන. ඒ කියන්නේ මෙන්න මේක තමයි transaction price එක විදිහට ගන්න වෙන්නේ. හතරවෙනි එක ඇවිල්ලා allocation එක. allocation එක කියලා කියන්නේ දැන් මෙහෙමනේ. දැන් මේ දෙක වෙන වෙනම වික්කොත් එහෙම වෙනද පොලේ එකක් ලක්ෂය අනිත් එක 1,50,000යි නේ. එතකොට දෙකම වෙන වෙනම වික්කොත් 1,50,000ක් ගන්නවා. දැන් දෙකම 1,20,000 නිකුල්ලා තියෙන. ඒකට රුපියල් 30,000ක ඩිස්කවුන්ට් එකක් ඇවිල්ලානේ. හරිද? එතකොට දැන් අපි බලන්න ඕනේ මේ දෙකට වෙන වෙනම 1,50,000ක් ගන්නවා නම් මෙන්න මේ 1,20,000න් AC එකට කීයක් අරන් තියනවද? සර්විස් මේ මේන්ටෙනන්ස් වලට කීයක් අරන් තියනවද කියලා. ඒ දෙක අපි allocate කරන්න ඕනේ මෙන්න මේක බේස් කරගෙන. මෙන්න මේ stand alone selling price එක බේස් කරගෙන මේක allocate කරන්න ඕනේ performance obligation දෙකට. අන්න ඒකට තමයි අපි කියන්නේ allocation of price කියලා. මම එක පළවෙනියටම 5 step එක මේ පැහැදිලි කරලා කියලා කිව්වා. අන්තිමට revenue එක recognize කරගන්න ඕනේ. පස්වෙනි step එක ඒකනේ. recognize revenue as performance obligation satisfied. එතකොට මේකේ requirement එක තියෙනවා apply the 5-step model of SLFRS and estimate how much revenue is a company should recognize for the year ended 31st December 2018. මෙන්න මෙතන මෙන්න මේ date එකක් තියෙනවා.
මෙතන කියනවා මේන්ටෙනන්ස් සර්විස් එක දෙන්නේ අවුරුදු 2කට කියලා. එතකොට මේක ගන්න 2018 ජනවාරි 1 මේ ඩේට් වැදගත් හරි. එතකොට 2018 1 ජනවාරි 1 වෙනිදා 1,20,000ක් දීලා AC එක ගත්තනේ අවුරුදු දෙකක් මේන්ටෙනන්ස් සර්විස් එක. එතකොට දැන් මේ ගන්න 1,20,000 ඇතුලේ AC එකේ ගානකුත් තියෙනවා අවුරුදු දෙකටම ගත්ත මේන්ටෙනන්ස් සර්විස් එකේ ගානකුත් තියෙනවා. හරිද? එතකොට මෙයා මේක හදන්න කියලා කියන්නේ කවද්ද? 2018 12:31ට රෙවෙනියු එක. හරිද? එතකොට මම මෙතන ගාන හදන්නම්කෝ. හරි. මෙන්න මෙහෙම තමයි අපි මේක allocate කරන උත්තර ටික බලන්න පළවෙනි එක. මෙතින් identify the contract එක මේක මම කිව්වා. performance obligation දෙක ඉස්සෙල්ලා කියන්න ඕනේ මෙතන performance obligation දෙකක් තියෙනවා කියලා මේක කියන්න ඕනේ. හරි කියලා තමයි performance obligation දෙක ලියන්නේ. transaction price 1,20,000යි. මෙන්න මේ තමයි allocate කරන්න මේක. ඒ කියන්නේ දැන් අපි ගන්නවා මෙන්න මේ වගේ පොඩි format එකක් හදාගන්න. අපිට පළවෙනියට performance obligation දෙකක් තියෙනවා. ඊට පස්සේ standalone selling prices තියෙනවා අපේ. ඊට පස්සේ transaction price එක allocate කරන්න තියෙනවා. හරි. එතකොට මේක කරන්න තියෙන්නේ දැන් performance මේ standalone selling price දෙක එකතුව 1,50,000 නේ. හරි. එතකොට මෙන්න මේ ගාන දැන් air condition එකෙන් අයිති ගාන හොයන්න ලක්ෂ 1,50,000න් බෙදලා 1,20,000න් අඩි කරනවා. එතකොට මෙතන දෙනවා අර 1,20,000න් AC එකට දාලා ගාන. AC එකේ price එක එනවා. එතකොට ඒ වගේ මෙතනට ගත්තොත් මෙතන 50,000 1,50,000න් බෙදලා 1,20,000න් අඩි කරාම 40,000ක් එනවා. මෙතන එන 40,000 මෙන්න මේ 40,000 අවුරුදු දෙකක ගාන. මේක ගන්න අවුරුදු දෙකකනේ. එතකොට මෙන්න මේ එන 40,000 ඇවිල්ලා අවුරුදු දෙකක සල්ලි. ඒ කියන්නේ අවුරුදු දෙකක මේන්ටේන් සර්විස් වලට. ඒ කියන්නේ 2018 1යි එක ඉඳන් 12:30 වෙනකන් අවුරුද්දට 1යි. 2019 1යි එක ඉඳන් 2019 12:30 වෙනකන් අවුරුද්දට රුපියල් 20,000යි. එහෙම තමයි බෙදන්නේ. එතකොට ගාණය මොකක්ද අහන්නේ? ගාණය අහන්නේ 2018 12:30කින් ඉවර වෙන අවුරුද්දට SLFRS 15 වලට අනුව කීයද estimated revenue එක. හරිද? එතකොට දැන් මෙතනදී ගත්තනේ රුපියල් 80,000 කේස් එකකට. එතකොට මෙතනදී කියනවා මෙන්න මේ මෙතනදී කියනවා Asset company delivers the air conditioner and the legal ownership of the equipment to the customer at the inception. ඒ කියන්නේ customer හම්බෙන වෙලාවේදී legal ownership එකත් මේකේ එයාට transfer කරනවා. එතකොට මෙන්න මේ 80,000 සම්බන්ධයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ 80,000 මෙන්න මේ 80,000 කිසි අවුලක් නැහැ. මේ 80,000 revenue එකක් විතර ඒ අවුරුද්දේ ගන්න පුළුවන්. මොකද ගානේ කියනවා මෙන්න මේ කස්ටමර්ව හම්බෙච්ච වෙලාවේ මේකේ legal ownership එක කස්ටමර්ට දෙනවා කියලා. හරිද? අන්න ඒ නිසා එතකොට මේ 80,000 මෙන්න මේ අවුරුද්දේ revenue එකක් විතර අඳුර ගන්න පුළුවන්. හරි. එතකොට මේ 40,000 මේ 40,000න් අවුරුදු දෙකකටනේ අදාළ. එතකොට මේ 40,000න් 2018 12:31 අවුරුද්දට අදාළ revenue එක රුපියල් 20,000යි. හරි. එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේ 80,000යි මේ 40,000න් රුපියල් 20,000කුයි. තමයි revenue එක විදිහට ගන්න වෙන්නේ. එතකොට ඊටු 20,000 මොකද්ද? ඒ ඇවිල්ලා ඊළඟ අවුරුද්දේ මේන්ටෙනන්ස් සර්විස් එකට ගාන. ඇයි ඒක ගත්තේ නැත්තේ හේතුව? ඒ performance obligation එක තාම fulfill කරලා නැති නිසා. තේරුණාද? එතකොට මෙතනදී අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ 80,000. 80,000 කියන්නේ AC එකේ price එක ඒකයි maintenance service එකෙන් රුපියල් 20,000යි. ඒ කියන්නේ රුපියල් 40,000න් 150යි. ඇයි 150 ගත්තේ? ඉතුරු 2019 අවුරුද්දට දාලා මේන්ටෙනන්ස් එකේ සල්ලි ගත්තට ඒ ඔබ්ලිගේෂන් එක තමයි අපි ෆුල්ෆිල් කරලා නැහැ. ඒ නිසා ඒක රෙවෙනියු එකක් විතර ගන්න බැරි නිසා තමයි ගන්න නැත්තේ. හරිද? තේරුණාද? මොකක් කරවලද මේක? මේ වගේ ගණන් මම හිතන්නේ මේ ස්ටෙප් 5ට කඩලා දාන්න මේ විභාගෙ වෙනවා අපිටත් තාම. මොකක් කරවලද කියන්නේ මේක? අවුලක් නැද්ද?